මගේ මේ පාඩම් කොටසටත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. හරි එහෙනම් බලමු අද වාක්‍ය කොටස් මොනවාද කියලා. පළවෙනි එක. ඔබ ගුරුවරු සමග කතා කරන විට ඔබ ඔවුන්ට ආචාරශීලී ආකාරයකින් පිළිතුරු දිය යුතුයි. ඔබ ගුරුවරු සමග කතා කරන විට ඔබ ඔවුන්ට ආචාරශීලී ආකාරයකින් පිළිතුරු දිය යුතුයි. මේකේ තියෙන වාක්‍ය කොටස් දෙකක්. එකක් තමයි ඔබ ගුරුවරු සමග කතා කරන විට කියන එකෙන් හදනවා ඔබ ගුරුවරු සමග කතා කරනවා. අන්න ඒ විට ඔබ ඔවුන්ට ආචාරශීලී ආකාරයකින් පිළිතුරු දිය යුතුයි. පළවෙනි එකේ ක්‍රියාපදය මොකක්ද කියලා බලමු. කතා කරනවා කියන එක. කවුද කතා කරන්නේ? ඔබ. එහෙනම් කර්තෘ තමයි ඔබ. ක්‍රියාව තමයි කතා කරනවා. speak. you speak. ඔබ කතා කරනවා. ඔබ කතා කරන විට නම් විට කියන අදහස ඉස්සරහට එනවා. විට කියද්දී එන්නේ when you speak. you speak. ඔයා කතා කරනවා. when you speak. ඔයා කතා කරන විට. කවුරු සමග කතා කරන විටද? ගුරුවරු සමග. ගුරුවරුන්ට කියනවා teachers. ගුරුවරු සමග නම් සමග කියන එක ඉස්සරහට එනවා. සමග කියන්නේ with teachers. ගුරුවරුත් එක්ක. when you speak නැත්නම් when you talk. when you speak ඔයා කතා කරද්දී with teachers. ගුරුවරුත් එක්ක. නැත්නම් මෙතන talk දාන්න පුළුවන්. ඉස්සරහට ගැලපෙන්නේ මොකක්ද කියලා බලමු. when you speak ඔයා කතා කරන විට with teachers. ගුරුවරුත් එක්ක. ඔයා ගුරුවරුත් එක්ක කතා කරද්දී. දැන් දෙවෙනි වාක්‍ය කොටස සම්බන්ධ කරන්න හදන්නේ. ඔබ ඔවුන්ට ආචාරශීලී ආකාරයකින් පිළිතුරු දිය යුතුයි. ඒකේ ක්‍රියාපද කොටස තමයි පිළිතුරු දිය යුතුයි කියන එක. කවුද පිළිතුරු දිය යුත්තේ? ඔබ. එහෙනම් කර්තෘ තමයි ඔබ. ක්‍රියාව තමයි පිළිතුරු දිය යුතුයි. ඔබ කියන්නේ you. පිළිතුරු දෙනවට කියන answer. answer උත්තර දෙනවා. පිළිතුරු දිය යුතුයි නම් යුතුයි කියන එක ඊට කලින් එනවා should. you should answer. ඔබ පිළිතුරු දිය යුතුයි. when you speak ඔයා කතා කරද්දී with teachers. ගුරුවරු සමග කතා කරන විට you should answer. ඔබ පිළිතුරු දිය යුතුයි. කාටද පිළිතුරු දිය යුත්තේ? ඔවුන්ට. ඔවුන්ට කියන්නේ them. you should answer them. ඔබ ඔවුන්ට පිළිතුරු දිය යුතුයි. කොහොමද? ආචාරශීලී ආකාරයකින්. ආචාරශීලී කියන්නේ polite. polite. ආකාරයට කියනවා manner. polite manner. ආචාරශීලී ආකාරය. ආචාරශීලී ආකාරයක් නම් a polite manner. polite manner ආචාරශීලී ආකාරය. a polite manner ආචාරශීලී ආකාරයක්. ආචාරශීලී ආකාරයකින්. කින් කියන අදහසට හැම වෙලාවෙම ඉන්නේ in a polite manner. ආචාරශීලී ආකාරයකින්. දැන් වාක්‍ය හැදලි ඉවරයි. when you speak ඔයා කතා කරන විට කවුරු එක්ක කතා කරන විටද? with teachers. ගුරුවරුත් එක්ක කතා කරන විට. ඉතින් මොකද්ද කළ යුත්තේ? you should answer. ඔයා පිළිතුරු දිය යුතුයි. කාටද පිළිතුරු යුත්තේ? them. ඔවුන්ට. ඔයා ඔවුන්ට පිළිතුරු දිය යුතුයි. කොහොමද? in a polite manner. in a polite manner. polite manner ආචාරශීලී ආකාරය. a polite manner ආචාරශීලී ආකාරයක්. in a polite manner ආචාරශීලී ආකාරයකින්. කින් කියන අදහසට ඉන්නවා. දෙවනි වාක්‍ය. ඔබේ දෙමාපියන්ට අනවශ්‍ය දේවල් සඳහා ඔවුන්ගෙන් මුදල් ඉල්ලලා කරදර කරන්න එපා. ඔබේ දෙමාපියන්ට අනවශ්‍ය දේවල් සඳහා ඔවුන්ගෙන් මුදල් ඉල්ලලා කරදර කරන්න එපා. ඒකේ ක්‍රියාපදේ තමයි කරදර කරන්න එපා කියන එක.
එතකොට මේක කරදර කරන්න එපා කියන කට්රු කෙනෙක් නෑ. කරදර කරන්න එපා කිව්වොත් මේක ඉල්ලීමක්. ඉල්ලීමක් රික්වෙස්ට් එකක්. රික්වෙස්ට් එකක් කරද්දි කට්රු කෙනෙක් නෑ. ඒකින්ද ක්‍රියාපදයේ ඉස්සරහට එනවා. කරදර කරන්න එපා. එපා කියන්නේ don't. trouble. don't trouble. කරදර කරන්න එපා. මේකේ කට්රු කෙනෙක් නෑ. රික්වෙස්ට් එකක් තමයි තියෙන්නේ. ඒකින්ද ක්‍රියාපදයේ ඉස්සරහට එනවා. ඉල්ලීමක් තියෙනවා. don't trouble කරදර කරන්න එපා කාටද? ඔබේ දෙමාපියන්ට. ඔබේ දෙමාපියන් කියන්නේ your parents. ඔබේ දෙමාපියන්ට නම් ට අදහසට to වෙනවා. හැබැයි ක්‍රියාපදයක් ගාව පුද්ගලයෙක් දාපු නිසා ක්‍රියාපදයක් ගාව පුද්ගලයෙක් දාපු නිසා ට අදහසට to ඕන නැහැ. don't trouble your parents. ඔයාගේ දෙමාපියන්ට කරදර කරන්න එපා. ට අදහසට to ඕන නැහැ. කොහොමද කරදර කරන්න එපා කියන්නේ? අනවශ්‍ය දේවල් සඳහා කරදර කරන්න එපාලු මුදල් ඉල්ලලා. එහෙනම් කරදර කරන්න එපා කියන්නේ කොහොමද? මුදල් ඉල්ලලා. මුදල් ඉල්ලලා ඒකේ ක්‍රියාපද කොටසක් තියෙන ඉල්ලලා කියලා. එයා එනව ඉස්සරහට. ඉල්ලනවට කියන ask. ඉල්ලලා නම් asking. සෙල්ලම් කරලා නම් playing. බැනලා නම් blaming. බැනලා. asking ඉල්ලලා නොඉල්ලලාද money. asking money සල්ලි ඉල්ලලා. don't trouble කරදර කරන්න එපා කාටද? your parents ඔයාගේ දෙමාපියන්ට. don't trouble your parents ඔයාගේ දෙමාපියන්ට කරදර කරන්න එපා. මොනෝ කරලද? asking money සල්ලි ඉල්ලලා. ask ඉල්ලනවා asking ඉල්ලලා. asking money සල්ලි ඉල්ලලා. කුමක් සඳහා සල්ලි ඉල්ලලාද? අනවශ්‍ය දේවල් සඳහා. අනවශ්‍ය දේවල් සඳහා. සිංහලෙන් නම් සඳහා පිටිපැස්සේ, ඉංග්‍රීසියෙන් නම් සඳහා ඉස්සරහට එනවා. අනවශ්‍ය දේවල් වලට කියනවා unnecessary. unnecessary. unnecessary දේවල් වලට කියනවා things. unnecessary things. necessary කියන්නේ අත්‍යවශ්‍ය. unnecessary කියන්නේ අනවශ්‍ය. අනවශ්‍ය දේවල් සඳහා නම් සඳහා කියද්දි for වෙනවා. for unnecessary things අනවශ්‍ය දේවල් සඳහා. don't trouble your parents asking money for unnecessary things අනවශ්‍ය දේවල් සඳහා. don't trouble කරදර කරන්න එපා your parents ඔයාගේ දෙමාපියන්ට asking money for unnecessary things අනවශ්‍ය දේවල් සඳහා මුදල් ඉල්ලලා. ඔයාට ගම් ඉවුරට එන්න පුළුවන්ද? අපේ වාර්ෂික චාරිකාව ගැන කතා කරන්න. ඒක full stop එකක් නෙමෙයි, මේක question mark එකක්. එන්න පුළුවන්ද කියලා නේ අහන්නේ. ඔයාට එන්න පුළුවන්. ඔයාට ගම් ඉවුරට එන්න පුළුවන්ද? අපේ වාර්ෂික චාරිකාව ගැන කතා කරන්න. එතකොට ඒකේ ක්‍රියාපදය තමයි එන්න පුළුවන්ද කියලා. කාටද එන්න පුළුවන්ද කියලා අහන්නේ? ඔයාට. ඔයාට එන්න පුළුවන් නම් you can come. you can come ඔයාට එන්න පුළුවන්. ඔයාට එන්න පුළුවන්ද කියලා අහද්දී මේ can එක ඉස්සරහට යන. can you come ඔයාට එන්න පුළුවන්ද? can you come ඔයටද එන්න පුළුවන්ද කියලා අහන්නේ. ගම් ඉවුරට. ගම් ඉවුර කියන්නේ the river bank. the river bank ගම් ඉවුර. ගම් ඉවුරට නම් ට අදහසට to වෙන. can you come එන්න පුළුවන්ද to the river bank ගම් ඉවුරට. the river bank ගම් ඉවුර to the river bank ගම් ඉවුරට. ඇයි එන්න පුළුවන්ද කියලා අහන්නේ මොකටද? අපේ වාර්ෂික චාරිකාව ගැන කතා කරන්න. අපේ වාර්ෂික චාරිකාව ගැන කතා කරන්න. එතන තියෙනවා ක්‍රියාපද කොටසක්. කතා කරන්න. එයා එනවා ඉස්සරහට. කතා කරනවට කියන talk.
කතා කරන්න නම් න අදහසට හැම වෙලාවෙම වෙනවා to talk කතා කරන්න. Can you come to the river bank? ගංගිවුරට එන්න පුළුවන්ද? to talk කතා කරන්න. මොනව ගැන කතා කරන්නද? අපේ වාර්ෂික චාරිකාව ගැන. අපේ වාර්ෂික චාරිකාව ගැන. සිංහලෙන් නම් ගැන පිටිපස්සේ, ඉංග්‍රීසියෙන් නම් ගැන ඉස්සරහට එනවා. අපේ කියන්නේ our, වාර්ෂික කියන්නේ annual trip. our annual trip අපගේ වාර්ෂික චාරිකාව. ගැන නම් ගැන කියන එක ඉස්සරහට එනවා. ගැන කියන්නේ about our annual trip. Can you come to the river bank to talk about our annual trip? Can you come? ඔයාට එන්න පුළුවන්ද to the river bank ගංගිවුරට? මොකටද? to talk කතා කරන්න එන්න පුළුවන්ද කියලා අහන. මොකක් ගැන කතා කරන්නද? about our annual trip අපගේ වාර්ෂික චාරිකාව ගැන. ගැන කියන එක ඉස්සරහට එන. හරි. බලමු ඉතුරු වාක්‍ය ටික. හරි. බලමු ඉතුරු වාක්‍ය ටික. ළමයි සමග කාලය ගත කිරීම ඉතා සිත් ඇද ගන්නා සුළු වේ. ළමයි සමග කාලය ගත කිරීම ඉතා සිත් ඇද ගන්නා සුළු වේ. එතකොට මේකේ තියෙනවා කාලය ගත කිරීම කියලා. එයා මේ වාක්‍ය ක්‍රියාපද කොටස නෙමෙයි. මේකේ ක්‍රියාපද කොටසක් විදියට ගන්න සිද්ධ වෙන්නේ සිත් ඇද ගන්නා සුළු වේ කියන එක. ඇත්තටම සිත් ඇද ගන්නා සුළු වේ කියන එක ක්‍රියාපදයක් නෙමෙයි, විශේෂණ පදයක්. එයා ඇඩ්ජෙක්ටිව් එකක්. ඇඩ්ජෙක්ටිව් එකක් එක්ක එන ක්‍රියාපද තමයි am, is, are ක්‍රියා. සිත් ඇද ගන්නා සුළු වේලු. කුමක් කිරීමද සිත් ඇද ගන්නා සුළු වෙන්නේ? ළමයි සමග කාලය ගත කිරීම. එහෙනම් කර්තෘ තමයි ළමයි සමග කාලය ගත කිරීම. ක්‍රියාපද කොටස විදියට ගන්න වෙන්නේ සිත් ඇද ගන්නා සුළු වේ කියන එක. ඇත්තටම සිත් ඇද ගන්නා සුළු වේ කියන එක්කෙනාට දාන්න ඕන am හරි is හරි are හරි එක තමයි සිත් ඇද ගන්නා සුළු වේ කියන එක ගන්න වෙන්නේ. එතකොට කර්තෘ තමයි ළමයි සමග කාලය ගත කිරීම. ළමයි සමග කාලය ගත කිරීම. මේකෙත් තියෙනවා ක්‍රියාපද කොටසක්. ඒක තමයි ගත කිරීම. ගත කරනවට කියන spend. ගත කිරීම නම් spend එකට එකතු වෙන ing. spending ගත කිරීම. spending time කාලය ගත කිරීම. දැන් දානවා කවුරු එක්ක කාලය ගත කිරීමද කියලා. කවුරු එක්කද? ළමයින් සමග. සමග කියන එක ඉස්සරහට එනවා. ළමයින්ට කියනවා children. ළමයි සමග නම් ළමයි එක්ක with children. spending time with children ළමයි එක්ක කාලය ගත කිරීම. නැත්නම් ළමයි සමග කාලය ගත කිරීම මොකක්ද වෙන්නේ? ඉතා සිත් ඇද ගන්නා සුළු වේ. ඉතා සිත් ඇද ගන්නා සුළුයි කියන්නේ very interesting. very interesting. ඉතා සිත් ඇද ගන්නා සුළුයි. ක්‍රියාවක් නැති හින්දා කර්තෘ පිටිපස්සේ දාන is very interesting. මෙයා adjective එකක් නිසා. spending time with children ළමයි සමග කාලය ගත කිරීම is very interesting. ඉතා සිත් ඇද ගන්නා සුළු වේ. spending time with children ළමයි එක්ක කාලය ගත කිරීම is very interesting. ඉතා සිත් ඇද ගන්නා සුළු වේ. පස්වෙනි එක. ඔයාට උද්‍යානයට ඇතුල් වෙන්න අවශ්‍යයි නම් ඔයාට ටිකට් එකක් ගන්න සිද්ධ වෙනවා. ඔයාට උද්‍යානයට ඇතුල් වෙන්න ඕන නම් අවශ්‍යයි නම් ඔයාට ටිකට් එකක් ගන්න සිද්ධ වෙනවා. මේ නම් කියන එකෙන් තමයි මේක සම්බන්ධ කරලා තියෙන්නේ. එහෙනම් එකක් තමයි ඔයාට උද්‍යානයට ඇතුල් වෙන්න අවශ්‍යයි. අන්න එහෙමනම් ඔයාට ටිකට් එකක් ගන්න සිද්ධ වෙනවා. එතකොට වාක්‍ය කොටස් දෙකක් මෙතන තියෙනවා. පළවෙනි වාක්‍යේ ක්‍රියාපදේ මොකද්ද බලන්න. ඔයාට උද්‍යානයට ඇතුල් වෙන්න අවශ්‍යයි. ඇතුල් වෙනවා කිව්වොතින් ක්‍රියාපදය. වෙන්න කිව්වොතින් ක්‍රියාපද කොටස.
මේ වාක්‍ය ක්‍රියාපදේ නෙමෙයි අවශ්‍යයි කියන එක තමයි ක්‍රියාපදේ. කාටද අවශ්‍ය? ඔයාට. you ඔයා අවශ්‍යයි කියන්නේ need. you need ඔයාට අවශ්‍යයි. ඔයාට අවශ්‍ය නම් කියන එක ඉස්සරහට එනවා. නම් කියන්නේ if you need ඔයාට අවශ්‍ය නම් you need ඔයාට අවශ්‍යයි. if you need ඔයාට අවශ්‍යයි නම් මොනව කරන්න අවශ්‍යයි නම් උද්‍යානයට ඇතුල් වෙන්න. උද්‍යානයට ඇතුල් වෙන්න කියන එකේ තියෙනවා ක්‍රියාපද කොටසක්. ඒක තමයි ඇතුල් වෙන්න. එයා එනවා ඉස්සරහට. ඇතුල් වෙනවට කියනවා enter. ඇතුල් වෙන්න නම් ට අදහසට න අදහසට to enter. න අදහසට හැම වෙලාවෙම එන්නේ to. if you need to enter ඔයාට ඇතුල් වෙන්න ඕන නම් කොහෙටද? උද්‍යානයට. උද්‍යානය කියන්නේ the park. උද්‍යානයට නම් to the park. if you need to enter to the park. if you need ඔයාට අවශ්‍යයි නම් to enter ඇතුල් වෙන්න to the park උද්‍යානයට. ඕනනම් මේට අදහසට to අයින් කරන්න පුළුවන්. if you need to enter the park ඔයාට උද්‍යානයට ඇතුල් වෙන්න අවශ්‍යයි නම් ඒක තමයි ලස්සනම. if you need to enter the park උද්‍යානයට ඇතුල් වෙන්න අවශ්‍යයි නම් මොකද්ද කරන්න ඕන? ඔයාට ටිකට් එකක් ගන්න සිද්ධ වෙනවා. අපිට කලින් ලිවීම් වලදීත් අහුණා සිද්ධ වෙනවා තමයි ක්‍රියාපදය. සිද්ධ වෙනවට පාවිච්චි කරනවා. එකක් has to අනිත් එක have to. has to ඒක වචනයත් එක්ක have to බහුවචනයත් එක්ක. මෙන්න මේ have to කියන එක්කෙනත් එක්ක ක්‍රියාපදයක් පාවිච්චි කරන්න ඕන අනිවාර්යෙන්. අනිවාර්යෙන් ක්‍රියාපදයක්. has to eat කන්න සිද්ධ වෙනවා. have to eat කන්න සිද්ධ වෙනවා. have to go යන්න සිද්ධ වෙනවා. මේක නම් ගන්න සිද්ධ වෙනවා. කාටද ගන්න සිද්ධ වෙන්නේ? ඔයාට. නම් කට්ටු you. you බහුවචනින්ද දානවා have to. you have to ඔයාට සිද්ධ වෙනවා ගන්නවට කියන get. you have to get ඔයාට ගන්න සිද්ධ වෙනවා. මොකද්ද ගන්න සිද්ධ වෙන්නේ? ටිකට් එකක්. ටිකට් එකට කියන්නේ ටිකට් එකක් නම් එකක් අංගන පදයට වෙන a ticket. if you need to enter the park if you need ඔයාට අවශ්‍යයි නම් to enter the park උද්‍යානයට ඇතුල් වෙන්න you have to get ඔයාට ගන්න සිද්ධ වෙනවා. have to කියන්නේ සිද්ධ වෙනවා. you have to get ඔයාට ගන්න සිද්ධ වෙනවා a ticket ටිකට් එක. හරි බලන්නකෝ ඊළඟ වාක්‍යය. රජය පොදු දේපල නඩත්තු කරන්න විශාල මුදලක් වියදම් කරනවා. ඒකේ ක්‍රියාපදය තමයි වියදම් කරනවා කියන්නේ. කවුද වියදම් කරන්නේ? රජය. රජයට කියන්නේ the government. the දාන්නේ එකක් තියෙන නිසා. the government. රජය වියදම් කරනවට කියන spend. the government ඒක වචන නිසා ක්‍රියාව ඒක වචන කරන්න ක්‍රියාවකට s අකුරක් දාන්න. the government spends රජය වියදම් කරනවා. මොනවාද වියදම් කරන්නේ? විශාල මුදලක්. විශාල කියන්නේ a great. great money. එතකොට විශාල මුදල්. විශාල මුදලක් මේ ගණන් කරන්න බැරි හින්දා ඒ කට්ටියත් එක පාවිච්චි කරන amount. amount of great amount of money. great amount of money විශාල මුදල. great amount of money great amount of money විශාල මුදල. විශාල මුදලක් නම් එකක් අංගවන පදේ ඉස්සරහට එන එකක් ඇඟ වෙන්නේ නේ.
ඒ වුණාට විශාල මුදලක් කියද්දි එන a great amount of money. The government spends රජය වියදම් කරනවා a great amount of money. නැත්නම් ඕනේ නේ. great amount of money. හේතුව money ගණන් කරන්න බෑනේ. සිංහලෙන් විශාල මුදලක් කියලා කියනවා. ඕනනම් දාන්නත් පුළුවන් නැතුව ඉන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. The government spends අපි නොදායිමු. The government spends රජය වියදම් කරනවා great amount of money. විශාල මුදල් ප්‍රමාණයක්. great amount of money. විශාල මුදල් ප්‍රමාණයක්. ඇයි? පොදු දේපල නඩත්තු කරන්න. ඒකේ තියෙනවනේ ක්‍රියාපද කොටසක්. ඒ මොකද්ද? නඩත්තු කරන්න කියන එක. එයා එනවා ඉස්සරහට. නඩත්තු කරනවා කියන්නේ maintain. නඩත්තු කරන්න නම් න අදහසට හැම වෙලාවෙම to maintain. නඩත්තු කරන්න මොනවාද? පොදු දේපල. පොදු දේපල වලට කියනවා public property. නැත්තම් public properties කියලා දාන්න. public property දැම්මත් කමක් නැහැ. The government spends රජය වියදම් කරනවා great amount of money. විශාල මුදලක්. ගණන් කරන්න බැරි ඒවත් එක දාන amount of ප්‍රමාණයක් කියලා. great amount of money. විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරනවා to maintain public property. to maintain නඩත්තු කරන්න public property. පොදු දේපල, මහජන දේපල. The government spends රජය වියදම් කරනවා great amount of money to maintain public property. හරි. එහෙනම් මේ වාක්‍ය හොඳට ප්‍රැක්ටිස් කරලා හොඳට ඉංග්‍රීසි භාෂාව දියුණු කරගන්න. ආයි වෙලාව තියෙන විදියට ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.